හරි. හරි එහෙනම් සියලු දෙනාම භාවනා කර්මස්ථානයේ දෙන්න. දෙනෙත් පියාගන්න. සිතත් ගතත් සැහැල්ලු වෙන්න කියලා හිතලා හුස්ම ඉහළට ගනිමින් ඇඟේ තියෙන දරත ස්වභාවය, හිතේ තියෙන විසිරුණු ස්වභාවය සමාහිත කරන්න කියලා හිතාගෙන ඒ හුස්ම වාතලයට මුදා හරින්න. මේ විදිහට හුස්ම 10ක් පමණගෙන ඒ වාතලයට මුදා හරින්න. බාහිර පරිසරයේ නොයෙක් ශබ්ද ඔබට ශ්‍රවණය වෙනවා ඇති. ඒ ශබ්දයන්සේ පමණක්ගෙන විශ්ලේෂණය නොකරන්න. ඔබගේ පෙනහළු පිරෙන්න ගැඹුරින් හුස්මක් ගන්න. සිතත් ගතත් සැහැල්ලු වෙන්න කියලා හිතලා ඒ හුස්ම වාතලයට මුදා හරින්න. නැවතත් පෙනහළු පිරෙන්න ගැඹුරින් හුස්මක් ගන්න. සිතත් ගතත් සැහැල්ලු වෙන්න කියලා හිතලා පුළුවන් තරම් සෙමින්නේ හුස්ම වාතලයට මුදා හරින්න. දැන් ඔබගේ සිතත් සැහැල්ලුයි, ගතත් සැහැල්ලුයි. මේ සැහැල්ලු භාවයෙන් යුක්තව මේ වඩනා කර්මස්ථානයන්හි අදහස හිතට ගනිමින් එය ජීවිතයට යොදා ගනිමින් විදර්ශනාව පූර්වාංගමව මේ කර්මස්ථානයන්හි අදහස මෙනෙහි කරන්න. මා කීවාට පසු මේ කර්මස්ථානයන් සජ්ජායනා කරන්න. අනන්ත සංසාරයේ පටන් මා පැමිණි ගමනේදී මාගේ සිත, කය, වචනය යන තුන්දොරින් බුද්ධ, ධම්ම, සංඝ යන තුනුරුවන්ටත් ආර්යයන් වහන්සේලාටත් බෝධිසත්වයන් වහන්සේලාටත් උතුම් වූ බුද්ධ ශාසනයන්ටත් සියලු ලෝකවාසී සියලුම සත්වයන්ටත් යම් අවඩක් අසාධාරණයක්, හිංගියක්, හිංසාවක්, ආර්ය උපවාදයක් සිදු කර ඇතනම් ඒ සියලු වැරදි ප්‍රමාද දෝෂයන්ට කමාවෙත්වා, කමාවෙත්වා, කමාවෙත්වා. අනන්ත සංසාරයේ පටන් මා පැමිණි ගමනේදී මාගේ සිත, කය, වචනය යන තුන්දොරින්
බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවන්ටත් ආර්යයන් වහන්සේලාටත් බෝධිසත්වයන් වහන්සේලාටත් උතුම් වූ බුද්ධ ශාසනයන්ටත් සියලු ලෝකවාසී සියලුම සත්වයන්ටත් යම් අවැඩක් අසාධාරණයක් හිංගියක් හිංසාවක් ආර්ය උපවාදයක් සිදුවී සිදු කර ඇත්නම් ඒ සියලු වැරදි ප්‍රමාද දෝෂයන්ට කමාවෙත්වා 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 අනන්ත සංසාරයේ පටන් මා පැමිණි ගමනේදී මාගේ සිත කය වචනය යන තුන්දොරින් බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවන්ටත් ආර්යයන් වහන්සේලාටත් බෝධිසත්වයන් වහන්සේලාටත් උතුම් වූ බුද්ධ ශාසනයන්ටත් සියලු ලෝකවාසී සියලුම සත්වයන්ටත් යම් අවැඩක් අසාධාරණයක් හිංගියක් හිංසාවක් ආර්ය උපවාදයක් සිදුවී සිදු කර ඇත්නම් ඒ සියලු වැරදි ප්‍රමාද දෝෂයන්ට කමාවෙත්වා 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 කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ භන්තේ භූරි පඤ්ඤ තථාගත කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ ධම්ම සන්දිට්ඨික අකාලික කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ සංඝ සුපටිපන්න අනුත්තර මාගේ කය වචනය සිත මූලික කරගෙන ප්‍රමාදයට ලක් වූ හැටි කාම සංකල්පනාවලින් ව්‍යාපාද සංකල්පනාවලින් විහිංසා සංකල්පනාවලින් මේ සියලු සංකාරයන් හමුවේ ප්‍රමාදයට ලක්වුණු හැටි ඉක්මවා යන්න හැදුවා ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේලා. එවැගේම මේ ධර්ම රත්නය, එවැගේම මහා අට්ඨාර්ය පුද්ගල මහා සංඝ රත්නය ඒ ඉක්මවා යන්නට ගියේ බුද්ධ ගුණයයි ඉක්මවා යන්නට ගියේ ඒ භවයේ උද්ද කිරීම අංශු මාත්‍රයක් හෝ ඉක්මවා යන්නට ගියේ ඒ නිවන් දකින ධර්මතාවය වන අනිච්ච බව, දුක්ඛ බව, අනාත්ම බව
තමයි ඉක්මවා යන්නට ගියේ. රාගක්කේ, ද්වේෂක්කේ, මෝහක්කේ කියනා වූ සංඝ ස්වභාවය ඉක්මවා යන්නට ගියේ. ඒ වරද හැටියට දැන් දන්නවා. ඒ වරද පිළිගන්නවා. නැවත එම වරද නොෙන්නට වග බලා ගනිමි. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ බන්තේ බුරි පඤ්ඤ තථාගත කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ ධම්ම සන්දිට්ඨික අකාලික කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ සංඝ සුපටිපන්න අනුත්තර ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විච්ඡාචරණ සම්පන්නෝ සුගතෝ
ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තාදේව මනුස්සානං බුද්ධෝ භගවාති ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤුහිති සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඤායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති ඉතිපි සෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විච්ඡාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තාදේව මනුස්සානං බුද්ධෝ භගවාති ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ
ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහිති සුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ ඤායපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතු ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතු ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති
මේ අපි භාවිතා කරන මේ විපාක කය පුංචි කාලිඳන් ටික ටික ලොකු වෙලා තරුණ වියට පත් වෙලා මැදි වියට පත් වෙලා වයසට ගිහිල්ලා කවදා හරි හැරමිටියෙනුත් ගිහිල්ලා කොන්ද නවාගෙන ගිහිල්ලා මල කඳක් බවටම පත් වෙන දවසක් තියෙනවා. රූපේක යම් උපචේ ස්වභාවයක්, සන්තති ස්වභාවයක්, ජර ස්වභාවයක්, අනිත්‍ය වෙන ස්වභාවයකින් යුක්තයි. ඒ චක්‍රීය ස්වභාවය මේ සංකත ස්වභාවය විදිහට අපි දන්නවා. මෙන්න මෙහෙම කයක් අපි පුංචි කාලිඳන් ගැටවර වියට තරුණ වියට පත් වෙද්දී අපි ඒක දිහා බලාගෙන කොයි තරම්නම් සතුටු වෙන්නට ඇද්ද? කොයි තරම්නම් හැඩවැඩ දෙන්නට ඇද්ද? කොයි තරම්නම් ලස්සන කරන්නට උත්සාහ කරන්නට ඇද්ද? ක්‍රීම් වර්ග, පවුඩර් වර්ග මූණි ගාලා එය පැහැපත්ව තියාගන්න කොයි තරම්නම් වෙහෙසෙන්නට ඇද්ද? කොණ්ඩ ගහක් හරි ඉදෙනවා වගේ දැක්කොත් පුළුවන් තරම් ඉක්මනට කළු කරන්නට උත්සාහ කරන්නේ නැද්ද? මෙන්න මෙහෙම තියෙන ශරීරයක් කොයි තරම් මේවා උත්සාහ කරත් නැවත නැවතත් ඒවාට ඒ ආකාරයෙන් පණ පොවන්නට සිද්ධ වෙන බව අපිට පැහැදිලි. එසේ කොයි තරම් පණ පෙව්වත් මේක ජර වෙලා වෙනසිලා යන පැත්තටමයි මේක ගමන් කරන්නේ. ඒ තමයි මේ රූපයන්ගේ ස්වභාවය. ඒ වගේ මේ රූපයත් සමග තියෙන නාමයන්ගේ ස්වභාවය එසේත් නැත්තම් මේ හිතේත් චෛතසිකවලත් තියෙන ස්වභාවය තමයි උත්පාද තිති භංග විදිහට ඒවාත් වෙනසෙන පැත්තට යන්නේක. මෙන්න මේ වගේ නාමයන්ගෙන් රූපයන්ගෙන් හෙබි කයක් තමයි අපි මේ ගැටවර වියට පත් වෙද්දී, තරුණ වියට පත් වෙද්දී, මැදි වියට පත් වෙද්දී, හැරමිටියෙන් යන මහලු වියට පත් වෙද්දී, මරණයට පත් වෙද්දී ඒ පවත්වන ස්වභාවය. ඉතින් මෙන්න මේ කයේ මේ සංදිස්ථාන ටික දැක්කේ නැත්තම් අර ගැටවර වියේ ඉඳගෙන තරුණ වියේ ඉඳගෙන මේ විදිහට මහලු වයසට යෑම කුදුවීම් මරණයක් නොදන්න ස්වභාවයෙන් යුක්තව දැක්කොත් එහි තියෙන ලෞකික ආදීනවේවත් අපිට පේන්නේ නැතුව යනවා. මෙන්න මෙහෙම මේ විදිහට ජර වෙලා යන මරණයට පත් වෙන කයක් තමයි ඒවා එහෙම මරණයට පත් වෙලා කුණු වෙලා සත්තු අදින තැනට පත් වෙන කයක් තමයි ඇට ටික වෙනකන් ඉතුරු වෙලා ඒවත් පොළොවට පස් වෙලා යන කයක් තමයි අපි මේ අද හැඩ වැඩ කරන්නට හදන්නේ. ගඳ ගහගෙන ඉන්න නෙමෙයි කියන්නේ ඒ කයේ තියෙන යථාභූත ඥාන දර්ශනය දකින්න. මොකක්ද මේ යථා ස්වභාවය? ඒක වයසට ගිහිල්ලා මරණයට පත් වෙන එක නෙමේ. එහෙම කයක් මොහොතකුදුවත් කැමැතිසේ පවත්වන්න බැරි එකයි. ඇයි ඒ කය වයසට ගිහිල්ලා මැරිලා කුණු වෙන්නේ? ඒක ඒ රූපයන්ගේ ස්වභාවය නිසායි. ඒවාට සැකසිච්ච හේතු වලට අනුව සිද්ධ වෙන ඵල ස්වභාවයෙන් යුක්තයි. ඒ සංකතමේ ස්වභාවයෙන් යුක්තයි. අන්න එහෙම එකක් අපි වයසට යන එක ගැන, මහලු වෙන එක ගැන, මරණයට පත් වෙන එක ගැන ඒක පිළිබඳව සංකල්පිත රාගයක් හදනවා නම් කැමැතිසේ පවත්වන්නට පුළුවන් කියලා මෙන්න මේ කාමයට වැටෙන තැන. ඉතින් මේ කයේ යථාභූත ඥාන දර්ශනය වන
එය කැමැතිසේ පවත්වන්නට බැහැ කියන ස්වභාවය දැක්කනම් ඒ කය ඒත් වයසට ගිහිල්ලා මැරිලා ගියත් අපිට ඒ වයසට යන මැරෙන විපාක දුකෙන් බේරෙන්න බැරි වුණත් එක දුකකින් දෙවන හුලකින් අපිට බේරෙන්නට පුළුවන්කම ලැබෙනවා. මොකක්ද ඒ දෙවන හුලට හේතුව? කැමැතිසේ පවත්වන්නට පුළුවන් කියන අඥාන අදහස. ඉතින් ඒ කැමැතිසේ පවත්වන්නට පුළුවන් කියන පෙළෙන අඥාන අදහස අපිට ඉවත් කරගන්න නම් ඒ කයේ යථාභූත ස්වභාවය, ඒ වයසට යන මැරෙන කයේ යථාභූත ස්වභාවය වන කැමැතිසේ පවත්වන්නට බැහැ කියන ස්වභාවයෙන් දකින්නට ඕන. අන්න එතකොට ඒ පෙළෙන ස්වභාවයෙන් යුක්ත පෙළෙන කම අපෙන් දුරු වෙලා තුරන් වෙලා යනවා. මෙන්න මේ යථාභූත ඥාන දර්ශනය දකින ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාට මෙහෙම හිතෙනවා තමන්ගේ මෙතෙක් කල් කරපු මෝඩකමේ ස්වභාවය. මේ කය මැරිලා යම් දවසක කුණු වෙනවා. ඇට කටු දිරලා මහා පොළවට පස් වෙනවා. අනේ හැඩ වැඩ යොදලා මෝඩයෝ මෙහි රැවටෙනවා. ඇයි රැවටෙන්නේ? හැඩ වැඩ යොදන ගමන් හිතනවා ඒ හැඩ වැඩ යොදමින් කැමැතිසේ පවත්වන්නට පුළුවන් කියලා. ඒක නිසාමයි එයා හැඩ වැඩ යොදන්නට ගන්නේ. හැඩ වැඩ යොදලා මෝඩයෝ මෙහි රැවටෙනවා. අත්හැර මිදුන දවසට නිවනම වෙනවා. ඉතින් නිවනම වන්නට නම් අතහරින්න ඕන මේ කයද, අතහරින්න ඕන මේ හැඩ වැඩ යොදන එකද? එහි අතහරින්න ඕන ස්වභාවය තමයි එය කෙරෙහි හදාගන්නා වූ මේ චන්දරාගයයි. ඒ කාය සංකාරයන්හි පිළිබඳ චන්දරාගයයි. කුමක්ද මේ චන්දරාගය? කැමැතිසේ පවත්වන්නට පුළුවන් කියන චන්දරාගය. අන්නේ කැමැතිසේ පවත්වන්නට පුළුවන් කියන චන්දරාගය අතහැරියොත් ඒ හැඩ වැඩ යොදන්නත් බොහෝ කොට ඒ මරණයට පත්වෙන ස්වභාවයේ යථාර්ථය දකිනවා. දකිමින් එක හුලකින් මිදෙනවා. දෙවනි දුකෙන් මිදෙනවා. ඉතින් මේ අතහැරී නොඇලී මිදී යන්නේ යම්සේද ඒ කාය සංකාරයන්හි, වචී සංකාරයන්හි, චිත්ත සංකාරයන්හි යථාභූත ඥාන දර්ශනය වන කැමැතිසේ පවත්වන්නට බෑ කියන ස්වභාවය දකිනවා. එලෙස දකින ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාට කණ්ණාඩියෙන් බලන මොහොතක් පාසා තමන්ගේ කයම, තමන්ගේ කොණ්ඩෙම, තමන්ගේ හමම, තමන්ගේ ස්වභාවයම කදිම අනිච්ච නිමිත්තක් වෙනවා. ඔබ මේ කර්මස්ථානය තමා තුළින් ගැඹුරින් විදර්ශනා කරන්න. මේ කය මැරිලා යම් දවසක කුණු වෙනවා. ඇට කටු දිරලා මහා පොළොවට පස් වෙනවා. හැඩ වැඩ යොදලා මෝඩයෝ මෙහි රැවටෙනවා. අතහැර මිදුණු දවසට නිවනම වෙනවා. මේ කය මැරිලා යම් දවසක කුණු වෙනවා. ඇට කටු දිරලා මහා පොළොවට පස් වෙනවා.
හැඩ වැඩ යොදලා මෝඩයෝ මෙහි රැවටෙනවා අතහැර මිදුණු දවසට නිවනම වෙනවා මේ කය මැරිලා යම් දවසක කුණු වෙනවා ඇට කටු දිරලා මහා පොළොවට පස් වෙනවා හැඩ වැඩ යොදලා මෝඩයෝ මෙහි රැවටෙනවා අතහැර මිදුණු දවසට නිවනම වෙනවා මේ කය මැරිලා යම් දවසක කුණු වෙනවා ඇට කටු දිරලා මහා පොළොවට පස් වෙනවා හැඩ වැඩ යොදලා මෝඩයෝ මෙහි රැවටෙනවා අතහැර මිදුණු දවසට නිවනම වෙනවා අතහැර මිදුණු දවසට නිවනම වෙනවා
අපේ ළඟම ඥාතියෙක්ගේ මල ගෙදරට ගියාම ඒ මල ගෙදර වැතිරිලා ඉන්න ඒ මිනි පෙට්ටියකින් අපේම ඥාතියගේ කාය සංකාර ටික, වචී සංකාර ටික, මනෝ සංකාර ටික අද නැවතිලා. ඒ වගේ මේවා කැමතිසේ පවත්වන්නට පුළුවන් කියන රෝන්දි ගැසීමත් අද ඔහුගේ නැවතිලා. ඔහුට තවදුරටත් ඒ නිශ්චල කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර නිච්ච කරගන්නට බැහැ. ඒ වගේම ඒවායේ අනිච්ච වන යම් පිච්ඡන්න ලබති තම්පි දුක්ඛං බලන්නටත් බැහැ. හැබැයි ඒ මෘත දේහයේ දිහා බලාගෙන අපිට ගන්නට කමටහනක් තියෙනවා. අපේ ජීවිතත් යම් දවසක මේ වගේම පෙට්ටියක ඉඳී. කාය සංකාර නැවතිලා, වචී සංකාර නැවතිලා, මනෝ සංකාර නැවතිලා. හැබැයි එදා දක්වා අපි මොකද කරන්නේ? තවත් මේ ජාතියේ කයක් හදාගන්න තියෙන බලාපොරොත්තුව උඩ මේ අපේ කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර කැමතිසේ පවත්වන්නට පුළුවන් කියන අවිද්‍යා සහගත අදහසින් මතුවටත් පටිච්ච සමුප්පන්නව කයක් නිර්මිතයේ බලාපොරොත්තුවෙන් ඉන්නවා. අපිට මූලික දහම් අවබෝධය තිබ්බනං අපිට එවෙලේම පේන්න ගන්නවා අද මේ කය හදාගත්තෙත් කොහොමද? අතීතයේ මේ ජාතියම කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාරයන් කැමතිසේ පවත්වන්නට පුළුවන් කියන අවිද්‍යාවෙන් යුක්තව ඒ පටිච්ච සමුප්පන්නව භව හදාගෙන හදාගත්ත ජාතියයි මේ. ඒ ජාතියේ ජරා මරණයක ස්වභාවය අපේ දෙයස් ඉදිරියේ දැන් විද්‍යාමාන වෙනවා. මීට දිනකට දෙකකට කලින් හොඳින් කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර කරපු යහමින් ඒවා කැමතිසේ පවත්වන්නට පුළුවන් කියලා හිතපු අපේම ඥාතියෙක් තමයි මේ අද පැතිරිලා ඉන්නේ. ඔහුට පණ තිබ්බනං ඔහුට ඇඟිල්ලෙන් ඇනලා කියන්න පුළුවන් ඔන්න ඔබගේ ඉච්ඡාවේ භංග ස්වභාවය විද්‍යාමාන වෙනවා නේද කියලා. ඉතින් අපි මරණය තෙක් ඒ ඉච්ඡා භංගත්වය ප්‍රකට කරගන්නට බලන් ඉන්නවද? මේ මොහොතේ ඉච්ඡා භංගත්වය වන අනිච්ච ප්‍රකට කරගෙන තත්‍ර විපස්සති කරගන්නවද? මේ මොහොතේ විපස්සති කරගන්නවද? ඉදින් පින්නතුනි, මෙන්න මේ කාය වචී මනෝ සංකාර විදිහට කරගෙන ගිය මේ වැඩ පිළිවෙල අනිච්ච එකක්. අනිච්චාවත සංඛාරා. මේ අනිච්ච දේ නිච්ච කරගත්තොත් මොකද වෙන්නේ? පටිච්ච සමුප්පන්නව භව හදනවා, ජාති හදනවා, ඒවා ආයි ජරා මරණයට පත් වෙනවා. ඉතින් මේ ශ්‍රතවත් ආර්ය ශ්‍රාවකයාට මූලික ධම්ම අවබෝධයෙන් මේ අනිච්ච ස්වභාවය වැටහෙද්දී ඔහුට වැටහෙන්න ගන්නවා විශේෂ ඥානයක්. ඒ තමයි දුකට හේතුව පේන ඥානය සහ දුක නිරෝධය පේන ඥානය. මෙන්න මේකට කියනවා උප්පාද වය ධම්මිනෝ කියලා. මොකද්ද මේ උප්පාදය? මේ සංකාර සියල්ල කැමතිසේ පවත්වන්නට පුළුවන් කියලා හිතුවොත්
අන්න එහෙම හිතන්න හැදෙන එක තමයි ඥානයක් විදියට දකිනවා. මෙහෙම හිතුවොත් නම් භව හදලා ජාති ජරා මරණ වෙනවා. එහෙනම් ඒකෙන් මිදෙන්නට තියෙන ඥානයත් පේනවා. ඒ තමයි ඉස්සෙල්ලාම මෙහෙම උපාද ඥානය දකින්න ඕන. දැකලා වය ඥානය දකින්නට ඕන. මොකද්ද වය ඥානය? මේ කැමැතිසේ පවත්වන්නට පුළුවන් කියන අදහස දුරු කරගන්නට තියෙන එකම යතුර මොකද්ද? මේ සංකාරයන්හි යථාභූත ඥාන දර්ශනය දැකීමයි. ඒ යථාභූත ඥාන දර්ශනය මොකක්ද? ඒ සංකාරයන් පිළිබඳවම අපිට එන ඇත්තම ඇත්ත. ඒ මොකද්ද? මැරෙන එකද? නැහැ. මැරෙන එක ඇත්ත කියලා ගත්තොත් ජීවත් වෙන කාලයක් තුල ඒක බොරුවක් වෙනවා. මැරෙන්නේ නැති එක ඇත්ත කියලා ගත්තොත් මැරෙන වෙලාවේ ඒක බොරුවක් වෙනවා. හැබැයි ජීවත් වෙද්දිත් මරණය වෙද්දිත් මේ සංඛාරයන්ගේ ඇත්තම ඇත්ත මොකද්ද? කැමැතිසේ පවත්වන්න බැරි එකයි. උප්පාද වය ධම්මිනෝ මේ ධර්මතාවය දකින්නට ගන්නවා. මේ දරණ ස්වභාවය සුළුපටු එකක් නෙමේ. මේක කෙලින්ම නිවන එල්ල කරන දරණ ස්වභාවයක්. ඉතින් මේ අනිච්චාවත සංඛාරා උප්පාද වය ධම්මිනෝ uppajjitva nirucchanti. උප්පාදනයේ වෙනවනම් උප්පාදනයේ වෙන්නේ මේ අවිද්‍යාවෙන් තණ්හාවක්. නිරුද්ධ වෙනවනම් නිරුද්ධ වෙන්නේ මේ අවිද්‍යා නිරෝධයෙන් තණ්හා නිරෝධයක්. මෙන්න මේ ස්වභාවය තේසං මෙන්න මේ අවිද්‍යා තණ්හා එකතුව වූප සම කරගන්න එයින් නිදහස් වෙන්න නික්මෙන්න ඒ වූපවීම ඒ නිදහස් වීම සම සුඛේ නම් වූ රහතන් වහන්සේලාට දැනෙන සුඛිතතර සුඛයේ මොහොතකදවත් විඳින්නට මේ මොහොතේ අනිච්චාවත සංකාරයේ බලන්න ඔබට හොඳම අවස්ථාවයි. මේ කර්මස්ථානයේ විදර්ශනා පූර්වාංගවම මෙහි තියෙන අනිච්ච ගැඹුරට මෙනෙහි කරන්න. අනිච්චාවත සංඛාරා උපාද වය ධම්මිනෝ uppajjitva nirucchanti. Te sangup samusuko aniccavat sankhara uppād vaya dhammino uppajjitva nirucchanti. Te sangupa samusuko අනිච්චාවත සංඛාරා උපාද වය ධම්මිනෝ uppajjitva nirucchanti. Te sangup samusuko අනිච්චාවත සංඛාරා උපාද වය ධම්මිනෝ uppajjitva nirucchanti.
තේ සංවූප සමුසුකෝ අනිච්චාවත සංකාරා උපාදවය දම්මිනෝ uppajjitva nirucchanti te සංවූප සමුසුකෝ අනිච්චාවත සංකාරා උපාදවය දම්මිනෝ uppajjitva nirucchanti te සංවූප සමුසුකෝ අනිච්චාවත සංකාරා උපාදවය දම්මිනෝ uppajjitva nirucchanti te සංවූප සමුසුකෝ අනිච්චාවත සංකාරා උපාදවය දම්මිනෝ uppajjitva nirucchanti te සංවූප සමුසුකෝ
මෙලෙස කාය සංකාර වචී සංකාර මනෝ සංකාර කියන සියලු සංකාරයන්ට හැඩගැසී ඇති විපාක ලෝකේ පෙනෙන්නට ඇහැක් හදාගෙන ඇහෙන්නට කනක් හදාගෙන ගඳ සුවඳ දැනෙන්නට නාසයක් හදාගෙන රහ විඳින්නට දිවක් හදාගෙන පහස ලබන්නට කයක් හදාගෙන හිතෙන්නට හිතක් හදාගෙන මේ හදාගත්ත පෙනෙන ඇහෙන ගඳ සුවඳ දැනෙන රස දැනෙන පහස දැනෙන හිතෙන ඇස කන නාසය දිව ශරීරය මන අභ්‍යන්තර විදිහටත් ඒ වාටම හරියටම හරියන පෙනීමට රූපත් ඇහිීමට සද්දත් ගන්ධ සුවඳ දැනීමට ගන්ධයත් සුවඳත් රස දැනීමට රසයත් පහස දැනීමට ස්පර්ශයත් හිතෙන්නට සිතුවිලිත් විපාකවම අපි නිර්මිතයි. හැබැයි චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඤ්ඤාණං විදිහට මේ ඇහත් රූපයත් පුරේ ජාතව විපාක වෙලා චක්කු විඤ්ඤාණේ නම් වූ පච්චේ ජාතය හදාගෙන පසුව ජාත වෙලා මේ තිදෙනාගේ එක්වීම ස්පර්ශයයි කියලා තින්නං සංගති පස්සෝ පස්ස පච්චයා විපාක වේදනාව විදිහට මේ විපාක කොටස විතර විසින් විස්තර වෙද්දී මෙන්න මේ ලෝකය කෙරෙහි අපි චන්දරාගයක් හදාගන්නවා නිච්චයි සුඛයි අත්තයි සුභයි කියලා. අන්නේ චන්දරාගය ප්‍රහීණය කොට මේ ධාතු 18ම යථාභූත ඥාන දර්ශනය වන අනිච්චයි දුක්ඛයි අනාත්තයි අසුභයි කියලා දකින වාරයක් පාසා මේ හිත මොහොතක් පාසා සතිමත් වෙනවා. හැබැයි මේ පෙනෙන ඇහෙන ගඳ සුවඳ දැනෙන රස දැනෙන පහස දැනෙන මේ පංච ඉන්ද්‍රියයන්ට පසදුරන්ට මෙන්න මේ පසදුරන්ට උදව්වක් ලබා දෙන බොහෝ වැඩ කොටසක් කරන මේ හිත ඒ හිතත් ඇතුළුව මේ පසදුරන්ම අසරණ වෙන තැනක් තියෙනවා. ඒ සතිය නැමැතිව මේ සතියත් අසරණ වෙන වෙලාවක් තියෙනවා. තථාගතයන්න් වහන්සේගෙන් උන්න බ්‍රාහ්මණයා අහනවා මේ පසඳුරන්ට කවුද පිළිසරණක් වෙන්නේ? කිං පටිසරණා. මේ පසඳුරන්ට බෑ එයාලට තනියෙන් මේක තෝරා බේරා ගන්න. මොකද එයාලට පුළුවන් ඒ දත්තය ගන්නයි. එය තෝරා බේරා ගන්නට තමයි ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනාවත් ඒ ස්පර්ශයක් තියෙන්නට ඕන. එනම් චෛතසික ටික තියෙන්නට ඕන. ඒ චෛතසික පැන නගින්නේ මේ හිතෙයි. ඒකයි චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඤ්ඤාණං කියලා නවත්තන්න නැතුව ඉතිරි චෛතසික ටිකත් විග්‍රහ කරන්නේ තින්නං සංගති පස්සෝ පස්ස පච්චයා වේදනා කියලා. මෙන්න මේ සියල්ල කරන්නේ මේ හිත මගින්. ඒ හිත උදව් කරනවා කුමකටද? තව දුරටත් මේ ස්වභාවය විශ්ලේෂණය කරගන්න. හැබැයි මේ විශ්ලේෂණය හොඳට නරකට දෙකටම හිටිනවා. මේ මූලික ධම්ම අවබෝධය නැත්නම් ඒ විශ්ලේෂණය කෙලවර වෙන්නේ කැමැතිසේ පවත්වන්නට පුළුවන් කියන චන්දරාගයත් යොදාගෙනමයි. ඉතින් මේ චන්දරාගය දෙවෙනි හුලක් චන්දරාගය ගැටලුවක්. ඒ චන්දරාගය නිරෝධ කරගන්නට නම් ඒ සිතට පිළිසරණ මොකද්ද කියලා අහනවා. කිම් පටිසරණා කියලා වුණා බ්‍රාහ්මණයා අහනවා. තථාගතයන්න් වහන්සේ දේශනා කරනවා ඒ සිතට පිළිසරණ වෙන්නේ මොහොතක් පාසා කරන සතියයි. මේ සතිය කියන්නේ මොකක්ද? මේ සතිය කියන්නේ මොහොතක් පාසා ඒ හිත අනිච්චයි දුක්ඛයි අනාත්තයි අසුභයි කියලා දකින්න එක. හැබැයි මේක කොච්චර කල් දකින්නද? කීයක් බලන්නද? කොච්චරක් මේක බලන්නද?
කොච්චරක් බැලුවාම ඇතිද කියලා මේ උන්න බ්‍රාහ්මණයටත් වික්ෂිප්ත වෙන එක අහන්නත් දෙයක්ද? තථාගතයන්න් වහන්සේගෙන් අහනවා උන්නක් බ්‍රාහ්මණයා මේ සතියට පිළිසරණ කුමක්ද? මේ සතියට පිළිසරණ විමුක්තියයි. කොයි වෙලාවක හෝ විමුක්තිය ලැබෙන තාක්කල් මේ සතියෙන් යුක්තව කටයුතු කරන්නට වෙනවා. මූලික විමුක්තිය ලැබිච්ච කෙනාටයි මේ බණපදය තේරෙන්නේ. ඒ සෝතාපන්න ඵලය නම් වූ විමුක්තිය ලැබෙද්දී එයාට තව විමුක්ති මුඛ තුනක් තියෙනවා. විමුක්ති අවස්ථා තුනක් තියෙනවා. ඒ සකදාගාමී අවස්ථාව, අනාගාමී අවස්ථාව, අරිහත් අවස්ථාව. ඒ විමුක්තියටත් මොකද්ද පිළිසරණ කියලා අහනවා. ඒ විමුක්තිය එතෙක් යන්නකම් කොච්චරක් කල් යා යුතුද කියලා කියනවා. අරිහත් ඵලයේ දක්වාම යා යුතුයි. ඒ අරිහත් ඵලය නිවන කියලා කියනවා. එතනින් එහාටත් අනුපාදිශේෂ නිර්වාණ ධාතුව කියන පිරිනිවීමම වෙනකන් පූර්ණ නිවන ලැබෙන්නේ. අන්න එතෙක් ඒකට පිළිසරණක් තියෙන්නේ. අන්න එතනට යනකම් කියලා තථාගතයන්න් වහන්සේ දේශනා කරනවා. මේ උන්න බ්‍රාහ්මණයා තවදුරටත් හාර අහනවා. ඒ නිවනටත් පිළිසරණ මොකද්ද කියලා. එතෙන්දී තථාගතයන්න් වහන්සේ කියනවා ඔබ දැන් ප්‍රශ්නය ඉක්මවා ගියා. ඉතින් මේ සංවාදයේ තුල මනා දහම් කරුණු රාශියක් ගැබ් වෙලා තියෙනවා. ඒවා විදර්ශනා කරමින් අපේ පෙනීම්, ඇහිම්, ගඳ සුවඳ දැනීම්, රස දැනීම්, පහස දැනීම් කියන ඒවට හිත පිළිසරණ වෙන හැටි, ඒ හිත පිළිසරණ වෙලා ස්පර්ශයේ වේදනාව දැනිලා ඒවාත් සමග චන්ද රාගයක් නිර්මාණය කරන හැටි, එහෙම හිතකට නැවත පිළිසරණ වෙන සතිය ගොඩ නැගෙන හැටි, ඒ සතියට විමුක්තිය පිළිසරණ වෙන හැටි, ඒ විමුක්තියට නිවන පිළිසරණ වෙන හැටි මේ කර්මස්ථානය තුලින් ඔබත් ඔබේ ජීවිතයේ විදර්ශනා කරන්න. ඇස රූප අසරණයි, කන සද්ද අසරණයි, නාසයත් ගඳ සුවඳ හැම විටම අසරණයි, දිව රසය අසරණයි, කය පහස අසරණයි, පසදුරන් සරණ වෙන හැම විටම අසරණයි. ඇස රූප අසරණයි, කන සද්ද අසරණයි, නාසයත් ගඳ සුවඳ හැම විටම අසරණයි, දිව පහස අසරණයි, කය පහස අසරණයි, හිත නොමැති මේ පසඳුරන් හැම විටම අසරණයි. අනිසි දේ නිසි වෙලා, දුක්ඛ දේ සුඛ වෙලා, නිසරු දේ සරු වෙලා, හිතත් අසරණ වෙලා, අනිසි දේ නිසි වෙලා, දුක්ඛ දේ සුඛ වෙලා,
නිසරුදේ සරුවෙලා හිතත් නසරන වෙලා චන්දරාගින් මුලා කළ හිතට පිළිසරණ කිම සංසාරේ තුරාවට සතිය පමණයි පිළිසරණ චන්දරාගින් මුලා කළ හිතට පිළිසරණ කිම සංසාරේ පුරාවට සතිය පමණයි පිළිසරණ අරමුණෙන් අරමුණට කුමක් සතියට පිළිසරණ සසර සැරි සරණ තුරු විමුක්තිය පිළිසරණ අරමුණෙන් අරමුණට කුමක් සතියට පිළිසරණ සසර සැරි සරණ තුරු විමුක්තිය පිළිසරණ රාගගිනි නිවි නිවි ද්වේෂගිනි නිවි නිවි මෝහගිනි නිවි නිවි විමුක්තිය නිවන වී රාගගිනි නිවි නිවි ද්වේෂගිනි නිවි නිවි මෝහගිනි නිවි නිවි විමුක්තිය නිවන වී රාගගිනි නිවි නිවි නිවන් සුව දැනේවා ද්වේෂගිනි නිවි නිවි නිවන් සුව දැනේවා මෝහගිනි නිවි නිවි නිවන් සුව දැනේවා සියලුගිනි නිවි නිවි නිවන් සුව දැනේවා රාගගිනි නිවි නිවි ලෝකයෙන් අලෝකයි ද්වේෂගිනි නිවි නිවි ලෝකයෙන් අලෝකයි
මෝහගිනි නිවිනිවී ලෝකයින් අලෝකයි සියලුගිනි නිවිනිවී ලෝකයින් අලෝකයි චාති ජම්මානං සත්තානං එවං ඉච්ඡා උප්පජ්ජති අහෝ වතමයන් චාති ධම්මානං අස්සාම නකෝ පනීතං ඉච්ඡාය පත්තප්පං ඉදම්පි යම් පිච්ඡං නලබති තම්පි දුක්ඛං සංකිත්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛා
අඩිමුඩේ දුවන අපි ලෝකයක් තනන හැටි සංසාරේ දුවදුවා රාගයෙන් හති වැටි ද්වේෂයෙන් ගිනිගත් ලෝකයක් දිනන්නට කලබලෙන් දුවදුවා හැකිද මට සැනසෙන්න මෝහයෙන් මුලාවී එකිනෙකා පරයමින් හැම තැනම දුවදුවා සැනසීම ලැබුණාද නිහඬවම නිසසලව විවේකී හුදෙකලාවක ආරණ වී හිඳින විට දැනෙනවා නිවන් සුව රාගගිනි නිවි නිවි නිවන් සුව දැනෙනවා ද්වේෂගිනි නිවි නිවි නිවන් සුව දැනෙනවා මෝහගිනි නිවි නිවි නිවන් සුව දැනෙනවා සියලු ගිනි නිවි නිවි නිවන් සුව දැනෙනවා කඩිමුඩේ දුවන අපි ලෝකයක් තනන හැටි සංසාරේ දුවදුවා රාගයෙන් හති වැටි කඩිමුඩේ දුවන අපි මේ කඩිමුඩේ මොනවද දුවන්නේ කොහොමද අපි දුවන්නේ අපේ පෙනෙන ස්වභාවය දුවනවා බලහම් කරගන්න බලන්න ඒ පෙනෙන ස්වභාවය කැමතිසේ පවත්වන්නයි අපේ ඇහෙන ස්වභාවය දුවනවා අහන්න ඒ ඇහෙන ස්වභාවය කැමතිසේ පවත්වන්නයි අපේ ගඳ සුවඳ දැනෙන ස්වභාවය අපි ගඳ සුවඳ විඳින්න දුවනවා ඒ ගඳ සුවඳ දැනෙන ස්වභාවය කැමතිසේ පවත්වන්නයි රස දැනෙන ස්වභාවය දිවේ දුවනවා රස බලන්න
ඒ රස දැනෙන ස්වභාවය කැමැතිසේ පවත්වන්නයි. කයේ පහස දැනෙන ස්වභාවය දුවනවා. කයේ පහස විඳින්නට හොයන්න. ඒ කයේ පහස කෙසේ හෝ කැමැතිසේ පවත්වන්නයි. මේ හිතට හිතෙන ස්වභාවය දුවවනවා. හිතන්නට ඒ හිතෙන ස්වභාවය කැමැතිසේ පවත්වන්නයි. මෙන්න මේ ඇහැ කන නාසය දිව ශරීරය මන කඩිමුඩියේ උදේ ඉඳන් රෑ වෙනකන් දුවනවා. කඩිමුඩියේ දුවන අපි කුමකටද? ලෝකයක් මතුවට හදන්න. ඒ ලෝකයත් ඇහෙන, පෙනෙන, ගඳ සුවඳ දැනෙන, රස දැනෙන, පහස දැනෙන, හිතෙන ලෝකයක්මයි. ඒ ලෝකයක් නැවත දිවෙවුවොත් රූප හොයාගෙන බලන්නට, සද්ද හොයාගෙන අහන්නට, ගඳ සුවඳ හොයාගෙන ඒවා විඳින්නට, රස හොයාගෙන රස විඳින්නට, පහස හොයාගෙන පහස විඳින්නට, හිතන ඒවා හොයාගෙන හිතන්නට. මේ සියල්ලකගේම යථාභූත ස්වභාවය දැක්කේ නැත්නම්, අනිච්ච බව දුක්ඛ බව අනාත්ම බව දැක්කේ නැත්නම් මතුවටත් ලෝකය හදනවා. අද මේ ලෝකය හදාගත්තෙත් කොහොමද? පෙර එහෙම කන නාසය දිව ශරීරය මන ඒ විදිහට වසඟයට ගන්න පුළුවන් කියලා දුවවලයි. අතීත වේවා වර්තමාන වේවා අනාගත වේවා මේ තුන් කල්හිදීම පච්චුප්පන්න මොහොතේ කඩිමුඩියේ දිව්වේ මේ ලෝකයේ තනන්නට. මේ ලෝකයේ තනනවට අපි කියනවා සාර සංකල්ප හදනවා කැමැතිසේ පවත්වන්නට පුළුවන් කියලා. මේවා එකතු කරගත්ත පොදියට කියනවා සංසාරය කියලා. ඈත අතීතයේ ඉඳන් සංසාර කර 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 මේ මොහොතෙත් සංසාර කර කර අනාගතේත් සංසාර කරන්න බලාපොරොත්තු ඇතිව ඉන්නවනම් මේ කූඹි රැළට කිසි විටකත් මේ නූල් බෝලය ලිහන්නට බැරි වෙනවා. ඒක ඇතුළෙම තව තවත් ගැට ගගහා පැටලෙනවා මිනා එයින් අත මිදීමක් කොයින්ද? ඉතින් රාග කර කර ඒවා අග්‍ර කර කර ඒ සැරි සැරීමම අග්‍ර කරගෙන කැමැතිසේ පවත්වන්න පුළුවන් කියන අග්‍රතාවයෙන් යෙදිලා හති වැටෙන්නේ නැද්ද? සංසාරේ දුව දුවා රාගයෙන් හති වැටි. කඩිමුඩේ දුවන අපි ලෝකයක් තනන හැටි සංසාරේ දුව දුවා රාගයෙන් හති වැටි ද්වේෂයෙන් ගිනිගත් ලෝකයක් දිනන්නට කලබලෙන් දුව දුවා හැකිවෙයිද සැනසෙන්න? ඇයි මේ ද්වේෂයෙන් ගිනිගන්නේ? කැමැතිසේ පවත්වන්නට පුළුවන් කියපු හිතපු මාරයක් වාරයක් පාසා ඒ රාගයේ දෙවනි වේශයේ විදිහට ද්වේෂය මතුවෙන්න ගන්නවා. ඒ මතුවෙන්නේ වෙන කවරක් නිසාවත් නෙමේ. කොයි මොහොතකද හෝ ඒ සැප මාත්‍රය දුකකට පෙරලෙන සැහැවි ඒවායේ සංකත ලක්ෂණයෙන් හෙබී
ඒ දුක ජනිත වෙන මොහොතක් පාසා මොකද්ද වෙන්නේ? දෙවන හුලෙනුත් දැනගන්නවා දෙවෙනි වේශයක් ගොඩනගා ගන්නවා. ඒක ද්වේෂය නම් වෙනවා. මේ ද්වේෂය ගින්නක් විදියට දැනෙන්නේ දැන් ඒක උල් දෙකකින් ඇනෙන හින්දායි. මේ ද්වේෂයෙන් ගිනිගත් ලෝකය කොහොමට නම් දිනන්නද? දැන් හිතුවේ මේ ලෝකය කැමතිසේ පවත්වන්නට පුළුවන් කියලා. ඒ ලෝකයේ සංකතමේ ස්වභාවයක් ඇතුලේ විපරිණාමය වෙලා ඒක දුක් වේදනාවකටත් වැටෙද්දී ඒකෙදි දෙවෙනි හුලෙනුත් ඇනිද්දී කෙසේනම් මේ ලෝකය දිනන්නද? ඉතින් මේ සංසාරේ දුවදුවා හැකිද මට සැනසෙන්න? රාගයට වැටෙනවා. ඒ රාගෙන් දෙවෙනි වේශයේ ද්වේෂයට වැටෙනවා. ආයිත් සංකතේ වෙනස් වෙද්දී ආයිත් හති වැටිගෙන දුවනවා රාගයට වැටෙනවා. මෙන්න මෙහෙම වෙන්න හේතුව කවරේද? මෝහයෙන් මුලා වෙච්ච එක. මෝහය කියන්නේ හරියට මුව වැහිච්ච අන්ධකාරයක් වගේ. මෝහයෙන් මුලා වෙලා ඒ අවිද්‍යා අන්ධකාරයේ ගිලෙනවා. මෝහයෙන් මුලා වී එකිනෙකා පරයන්නට හදනවා. උච්චමාන විදිහට, සදිසමාන විදිහට, හීනමාන විදිහට එකිනෙකා පරයන්න හදනවා. එයිදී හිත වික්ෂිප්ත වෙනවා, විපිලිසර වෙනවා, උත්තච්චයට වැටෙනවා. මේ මිත්‍ර වෙන දිට්ටි ටික කොයි මොහොතක හරි බිඳින්නේ නම් ඒ සඳහා සම්මා දිට්ඨිය ඕන වෙනවා. ඉතින් මෝහයෙන් මුලා වී එකිනෙකා පරයමින් හැම තැනම දුවන්නට ගන්නවා. ඒ මෝහයෙන් රාගයට වැටෙනවා, රාගයෙන් ද්වේෂයට වැටෙනවා. හැකි වෙයිද සැනසෙන්න කවදා හෝ? ඒනම් සැනසෙන්නට අවැසි නම් නිහඬ වෙන්න ඕන, නිසසල වෙන්න ඕන. දැන් මේ හිත සසලයි. මේ හිත හඬ නගනවා. අහෝ වතමයන් ජාති ධම්මානං අස්සාම. මට මෙහෙම ජාතියක් නොවුනානං මැනවි. මට මෙහෙම ජරාවක් නොවුනානං මැනවි. මට මෙහෙම මරණයක් නොවුනානං මැනවි. ඇයි මෙහෙම හිතෙන්නේ? මේ ජාති ජරා මරණ කියන ලෝකය කැමතිසේ පවත්වන්නට පුළුවන් කියන වැරදි අදහස නිසායි. ඉතින් ඒ සසල ස්වභාවය, ඒ වැරදි ස්වභාවයෙන් මිදෙන්නට, නිසසල වෙන්නට එහි යථාභූත ඥාන දර්ශනය වන අනිච්ච බව, දුක්ඛ බව, අනාත්ම බව වටහා ගන්න සුතවත් ආර්ය ශ්‍රාවකයා මෙතෙක් උණු රණ භූමියෙන් මිදිලා අරණ වෙන්නට ගන්නවා. අරණ වී හිඳින විට ඒ විවේකය, කාය විවේකය, චිත්ත විවේකය ලැබෙන්නේ මේ චන්ද රාගය ප්‍රහීන වෙච්ච තැනදී. එහෙනම් විවේක හුදකලාව මොකද්ද? ආර්ය තුස්නිම් භූත භාවයෙන් යුක්තව මේ සුතවත් ආර්ය ශ්‍රාවකයා අනිමිත්තය, අප්පනීතය වඩමින් ඒ සමාධි තුලින් ඒ කෙනා අරිහත් ඵලය දක්වා යන ගමනේ ආරම්භම පටන් ගන්නවා. ඒ සම්මා දිට්ඨියෙන් නිරමෙන ආරියටඟි මග නම් වූ භාවනාවයි. නිහඬවම නිසසලව විවේකී හුදේකලාවක අරණ වී හිඳින විට ඔබට සහතිකෙන්ම නිවන් සුව දැනේවි. ද්වේෂයෙන් රත් වෙලා මොනවා දිනන්නද? රාගයෙන් මත් වෙලා මොනවා ලබන්නද? මෝහයෙන් මුලා වී එකිනෙකා පරයමින් හැම තැනම දුවදුවා සැනසීම ලැබුණාද?
නිහඬවම නිසාසලව විවේකී හුදෙකලාවක අරණ වී හිඳින විට දැනෙනවා නිවන් සුව. රාගගිනි නිවි නිවි නිවන් සුව දැනෙනවා. ද්වේෂගිනි නිවි නිවි නිවන් සුව දැනෙනවා. මෝහගිනි නිවි නිවි නිවන් සුව දැනෙනවා. සියලු ගිනි නිවි නිවි නිවන් සුව දැනෙනවා. නත්තිමේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. නත්තිමේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං. නත්තිමේ සරණං අඤ්ඤං
සංඝෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං නිබ්බානං පරමං සුඛං නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං නිබ්බානං පරමං සුඛං නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං නිබ්බානං පරමං සුඛං නත්ති මේ සරණං අඤ්ඤං නිබ්බානං පරමං සුඛං නත්ති මේ සරණං අඤ්ඤං නිබ්බානං පරමං සුඛං නිබ්බානං පරමං සුඛං නිබ්බානං පරමං සුඛං